පුතේ ආයුබෝවන්. ආයුබෝවන් මැඩම්. ආයුබෝවන් මැඩම්. හරි. පුතේ අපි එතකොට පාඩම් වල තුන්වෙනි පාඩම මම ඕගොල්ලන්ට ඉවලා තිබුණා. තුන්වෙනි පාඩම බැලුවද වීඩියෝ එක? ඔව් මැඩම්. ඒක තේරුණාද ඔයගොල්ලන්ට? ඔව්. ඒකේ මොකුත් ගැටලු නැද්ද? ඒ පාඩම මම ඔයගොල්ලන්ට පටන් ගත්තේ නෑ. ගිය සැරේ ඉවර කරලා තිබුණේ දෙවෙනි පාඩමේ මැද හරියෙන් විතර. ඒකකොට දෙවෙනි පාඩමේ මැද හරිය ඉතුරු ටික මම ඔයගොල්ලන්ට වීඩියෝ ක්ලිප් එකක් එව්වා. ඒක බලන්න නැති නේද? ඒක අභ්‍යාස කරාද ඒකේ? ඔව් මැඩම්. පේපර් එකක් කියලා තිබුණේ ඒක වැරද්ද කරාද? ඔව්. ඒ ටික එතකොට ඒ ටික ඉවරයි. ඊළඟට තුන්වෙනි පාඩමෙත් අභ්‍යාස කරන්න කියලා කිව්වා. තුන්වෙනි පාඩමත් බලන්න කියලා කිව්වා. ඒකත් කරලාද? ඔව්. ඒ වගේ මුකුත් ගැටලු නැද්ද ඔයගොල්ලන්ට? ඒ පාඩම තුන්වෙනි පාඩම මම මුකුත්ම කරේ නැද්ද? ආපහු කරන්න ඕනේද? කොහොමද කියන්නේ ඔයාලා? තුන්වෙනි පාඩමේ ගැටලු තියෙනවද? තේරුම් නැති තැන් තියෙනවද? සමිදී තේරුණාද පාඩම? ආපහු මම කරන්න ඕනේ නැද්ද කියලා කියන්නකෝ. තේරුණා මැඩම් ටිකක්. අයනම් ආපහු කරන්න ඕනේ නැහැ නේද? කරන්න ඕන නම් හොඳයි පුතේ ටිකක් බලලා ආපහු කියන්න මට මේ පාඩම ආපහු සැරයක් කරන්න ඕන නම් අද දවසේ මම ලෑස්ති වෙලා ආවේ 4 වෙනි පාඩමට. අපේ 4 වෙනි පාඩම තමයි මම අද දවසේ ඕගොල්ලන්ට පටන් ගන්නෙ. ඒ කරන අතරට බලලා කියන්න ඕගොල්ලන්ට මේ 3 වෙනි පාඩමේ ගැටලු මොනවා හරි තියෙනවා නම් තේරෙන්නේ නැති දේ තියෙනවා නම් ආපහු මම කරන්නම් පාඩම. මොකද අපිට පාඩම් පොඩ්ඩයි තියෙන්නේ. ආයේ එක පාඩමයි ඉතුරු වෙලා තියෙන්නේ හින්දා එක පාඩමක් දෙකක් වගේ ඉතුරු වෙන්නේ කරගෙන යන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා නම් ඔයාලා 3 වෙනි පාඩම ගැන මට ඊළඟ දවසේ කියන්න විස්තර මොනවා හරි තියෙනවා නම් මම මේ පාඩමත් කරන්න ලෑස්ති. එhmenan පුතේ අපි අද දවසේදී අපේ 4 වෙනි පාඩම පටන් ගමු. ලෑස්ති නේද? ඔව් මැඩම්. ඔව් මැඩම්. එතකොට අපේ අද දවසේ පාඩමේ මට ඕගොල්ලෝ කියන්න බලන්න පරිසරය කියලා ඕගොල්ලෝ මොනවද හඳුනගන්නේ? පරිසරය කියලා කියන්නේ මොකද්ද? ජීවි සහජීවි. ඔව් පරිසරය කියලා කියන්නේ ජීවි අජීවි කියන සංරචකයන්ගෙන් සැදුල්ලක් කොටසකට කියනවා පරිසරය කියලා නේද? එතකොට මේ පරිසරයේ ජීවි කොටස් මොනවද? සත්වයින්. ඔව් සතුන් සහ සාත නේද? ජීවි කොටස් පරිසරයේ අපිට හම්බ වෙන්නේ සතුන් සහ සාත තමයි ජීවි කොටස් කියලා අපි කියන්නේ. එතකොට අජීවි කොටස් වලට මොනවද අයිති වෙන්නේ පරිසරයේ? කාටද කියනවද? ගංගා එළදොල. ගංගා එළදොල. ගංගා එළදොල. ඊට අමතරව අපිට ගන්න පුළුවන් මොනවද? සූර්ය ශක්තිය ගන්න පුළුවන් නේද? සූර්ය ශක්තිය, වාතය, ජලය නේද? පස්, පාෂාණ මෙන්න මේ වගේ දේවල් අපි ගන්නවා අජීවී පරිසර. අජීවී කොටස් විදිහට. එතන මේ ජීවි අජීවී කොටස් අතර සිදුවන අන්‍යෝන්‍ය හුවමාරුව තුළින් තමයි පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඒ පරිසරයේ තියෙන තුලිතතාවය ගැන තමයි අපි අද දවසේ කතා කරන්නේ. මේ ජීවි අජීවි සම්පත් හුවමාරු කර ගැනීම තුළ පරිසරයේ ඇති වෙනවා විවිධ වූ ගැටලු, විවිධ වූ ප්‍රශ්න. ඒ නිසා ඒවා සමනය කරගන්න. නැත්නම් ඒවා සමනය කරගන්නේ කොහොමද කියලා තමයි අද අපේ 4 වෙනි පාඩමෙන් කතා කරන්නේ. එතකොට අද අපේ පාඨකාව තමයි පාරිසරික තුලිතතාවය. එතකොට අද දවසේ අපි කතා කරනවා පාරිසරික තුලිතතාවය කියන්නේ මොකක්ද කියලා. එතකොට පාරිසරයේ තුලිතතාවය පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. එතකොට මේ ජීවි අජීවි අපි කතා කරා පරිසරයේ නිර්මාණය වෙලා තියෙන්නේ ජීවි සහ අජීවි නේද? අජීවි සංරචකවල මෙන්න මේ දෙකේ එකතුවෙන් තමයි පරිසරය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ.
පරිසරය නිර්මාණය වෙලා තියෙනකොට ජීවි අජීවි කියන සංගතකවල එකතුවෙන්. එතකොට ජීවි සංගතක අපි කතා කරා සාක හා සත්ත්ව කොටස් නේද? සාක හා සත්තු. සත්ත්ව කොටස්. ඊළඟට අජීවි පරිසරයට අපි කතා කරනවා සූර්යාලෝකය. ඔව්. වාතය. වාතය, අනි ජලය, වාතය, හස. හස, ආශාන, ඔව්. හස, පාෂාණ, කඳු. තව අපිට සුලක වගේ දේවලුත් ගන්න පුළුවන්. පුළුවන්. මේ හැම දෙයක්ම මේ ශාක හා සත්ත්ව අතර සිද්ධ වෙනවා අන්‍යෝන්‍ය ක්‍රියාවලියක්. මේගොල්ලන් ශාකවලට ලබා ගන්නවා සූර්යාලෝකය නේද? එතකොට ජලය, වාතය මේ කියන හැම දෙයක්ම ශාකයක් වැඩිවීමට අවශ්‍ය වෙනවා. ශාක සකස් වෙන්න නැත්නම් පරිසරයේ ජීවත් වෙන ශාකයකට මේ කියන සාධක ටික අවශ්‍ය වෙනවා. එතකොට සත්‍යයන්ටත් එහෙමයි. සූර්යාලෝකය, ජලය, පස, පාෂාණ භාවිතා කරන සත්‍යයගේ ඉදිරි ගමන తీරින් නැත්නම් ඉදිරි පැවැත්ම ඉස්සරහට යන්නේ මෙන්න මේ කියන සාධකවල හුවමාරු. කියන්නේ අපි ඒකට කියන අන්‍යෝන්‍ය හුවමාරු කියලා. දෙගොල්ලන්ට බෙදා ගන්නවා. අපි උදාහරණයක් විදිහට කතා කරොත් එහෙම ශාක ගමු උදාහරණයකට. ශාක සූර්යාලෝකය පුරා ගන්නවා. සූර්යාලෝකය ලබා ගන්නවා. ඊට පස්සේ ශාක මොකද කරන්නේ? පරිසරයට මේ සූර්යාලෝකය ලබා ගැනීම තුළ ශාක පරිසරයට ඔක්සිජන් වායුව මුදා හරිනවා. එතකොට මේ ඔක්සිජන් වායුව මිනිසාගේ සහ සත්ත්වයන්ගේ මිනිසා ඇතුළු සත්ත්ව කොටස් වල ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලියට උදව් කරනවා. එතකොට ඒක අන්‍යෝන්‍ය හුවමාරුවක්. ඊළඟට අපි ගත්තොත් එහෙම සූර්යාලෝකය ලැබීම තුළ වාතය මගින් ජල වාෂ්ප ඉහළට අරගෙන ගිහිල්ලා ඝනීභවනය කරලා වර්ෂාව විදිහට අපිට ලැබෙනවා නේද? ජල චක්‍රය ඔයගොල්ලන්ට මතක ඇති 6 පන්තියේදී ඉගෙන ගත්තා අපි. එතකොට ඒ විදිහට ආපහු ජලය අපිට ලැබිලා ආපහු පාසාන මත පිට ගලාගෙන ගිහිල්ලා පොළවට උරාගෙන නැවත ජල වාෂ්ප ආපහු වහසට ගිහිල්ලා වර්ෂාවමික චක්‍රයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ක්‍රියාත්මක වීම තුළ තමයි මේ අන්‍යෝන්‍ය හුවමාරුව ඇති වෙන්නේ. ශාක නැත්තම් මිනිසාටවත් සත්ත්වයින්ටවත් පරිසරයේ ජීවත් වෙන්න බෑ. සූර්යාලෝකේ නැත්තම් ජීවත් වෙන්න බෑ. ජලය නැත්තම් ජීවත් වෙන්න බෑ. වාසය නැත්තම් ජීවත් වෙන්න බෑ නේද? අන්න ඒකට අපි මොකද්ද කියන්නේ? අන්‍යෝන්‍ය හුවමාරු කර ගැනීම. දෙගොල්ලන් බෙදා ගන්නවා. එතකොට මේ එක කොටසක් හරි අපි කතා කරන්නේ මේ එක කොටසක් ශාක වෙන්න පුළුවන්, සත්තු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සූර්යාලෝකයේ ජලය අපි මේ කතා කරන අජීවී සම්පත්. එක කොටසක අඩු වැඩි වීම. අපි හිතමුකෝ ජලය අඩු වෙනවා. ජලය නැති වෙනවා. නැති වුණොත් මේ කියන තුලිතතාවය මොකද වෙන්නේ? නැත්නම් සමානාත්මක බව බිඳිලා යනවා. සමානාත්මක භාවය බිඳිලා යනවා. ශාක කොටස් පරිසරයෙන් වඳ වෙලා ගියොත් එහෙම අපිට ජලය ලබා ගන්න ක්‍රමයක් නැහැ. නැත්නම් ජලය නිෂ්පාදනය වෙන ක්‍රියාවලියේ එක කොටසක් ඇන හිටිනවා. එතකොට අපිට මොකද වෙන්නේ? අර පරිසරයේ තියෙන තුලිතතාවය බිඳිලා යනවා. ජලය නැත්තම් ශාක මිය යනවා. එතකොට අන්න පරිසරයේ තියෙන තුලිතතාවය නැති වෙනවා. මේ වායේ අඩු වැඩි වීම මත මෙන්න මේ අපි කතා කරන පාරිසරික තුලිතතාවය බිඳිලා යන්න පුළුවන්. අන්න ඒ නිසා මෙන්න මේ අපිට පාරිසරික තුලිතතාවයක් අවශ්‍ය වෙලා තියෙනවා. නැත්නම් මිනිසාට පරිසරයේ භාවිතා කරන ගමන් පරිසරය මේ දේවල් අපි හුවමාරු කරගන්න ගමන් මේවා ආරක්ෂා කරගන්න ඕනේ. අන්න ඒක තමයි අපි පාරිසරික තුලිතතාවය කියලා කතා කරන්නේ. එතකොට මේ පරිසරයේ ජීවත් වෙන සියලුම සත්තු සහ ශාක ප්‍රජාව පොදුවේ එතකොට පරිසරය කියලා අපි හඳුනා ගන්නවා. ඒකට ඕගොල්ලන්ට විභාගෙට આવොත් පරිසරය කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් එහෙම ඒක නිර්වචනය කරන්න පුළුවන් නේද? පරිසරය යනු කුමක්ද කියලා ඇහුවොත් උත්තරයක් ලියන්න පුළුවන් නේද? ඔව් මෑඩම්. ඔව් පුළුවන්. ගැටලුවක් නැහැ නේ. ටික පැහැදිලිනේ ඕගොල්ලන්ට නේද? එතකොට ඔන්න කියනවා ශාක සත්‍ය අතර මේ සිද්ධ වෙන එකිනෙකා අතර සිද්ධ වෙන මේ අන්තර් ක්‍රියාවලිය නේද? අන්තර් ක්‍රියාවලිය තුළ පරිසරයේ ඇතැම් විට අර තියෙන එක කොටසක අඩුවීමක්, එක කොටසක වැඩිවීමක්, එහෙමත් නැත්නම් එක කොටසක
වැඩිවීමක් එක කොටසක අඩුවීමක් එක වර්ගයක අඩුවීමක් වුණොත් එතන පාරිසරික තුලිතතාවයට ගැටලුවක් වෙනවා. එතකොට මෙන්න මේ ගැටලුව ගත්තාම අපි බලමු පාරිසරික තුලිතතාවයේ බිඳ වැටීමට බලපාන හේතු මොනවද කියලා. දැන් පාරිසරික තුලිතතාවය කියන්නේ ඔයගොල්ලෝ අපි කතා කරන්නේ මොකද්ද කියලා, පරිසරය කියන්නේ මොකද්ද කියලා කතා කරා. පාරිසරික තුලිතතාවය කියන්නේ මොකද්ද කියලා කතා කරා. එතකොට අපි මේ පාරිසරික තුලිත බව බිඳ වැටෙන්නේ මිනිසාගේ හෝ අජීවී කොටස්වල හෝ අජීවී කොටස්වල තියෙන මොන හේතුවක් නිසාද මේ පරිසරයේ තුලිතතාවයේ බිඳ වැටෙන්නේ කියලා තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. එතකොට පාරිසරික තුලිතතාවයේ බිඳ වැටෙන්න නම් නේද? පාරිසරික තුලිතතාවයේ බිඳ වැටෙන්න නම් මම කිව්ව එක කොටසක අඩුවීමක් එක කොටසක වැඩිවීමක් වෙන්න ඕනේ. එතකොට තමයි තුලිත බව කියලා කියන්නේ සමානාත්මක බව. සමාන බවට කියනවා තුලිත භාවය කියලා. එතකොට මිනිසා අපි දන්නවා අනිත් මේ පරිසරයේ තියෙන අනිත් සෑම සම්පතකටම වඩා විශේෂයි මිනිසා කියන කෙනා නේද? එතකොට මිනිසා විශේෂ වෙන්නේ මිනිසාට විශේෂ හැකියාවන් සිටීමේ කල්පනා කිරීමේ හැකියාව තියෙනවා නේද? එතකොට ඒ නිසා අනිත් හැම දෙයකටම වඩා හැම සම්පතකටම වඩා සුවිශේෂයි මිනිසා කියන සම්පත. එතකොට මිනිසා අතීතයේදී අපි ගත්තොත් එහෙම මේ පරිසරය භාවිතා කරලා තියෙනවා. අපි දන්නවා මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් තමයි ආහාර කියලා කියන්නේ. එතකොට ආහාර ලබා ගැනීම තමයි මුල්ම දේ වෙන්නේ. දඩයම් යුගයට යනකොට දඩයම් යුගයේ මිනිසාගේ මූලික අවශ්‍යතාවය උනේ ආහාර. ඇඳුම් පැළඳුම් ගැන හිතුවේ ඊට පස්සේ. එතකොට මේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම මිනිසාගේ ප්‍රධාන අරමුණක් වෙනවා. ඊළඟට තමයි අර ඇඳුම් පැළඳුම් වාසස්ථාන නේද? ඒවා ආර්ථිකය සරු කර ගැනීම ඒවා පිටිපස්සේ අරවට පස්සෙන් තියෙන අවශ්‍යතා. එතකොට කියනවා ආහාර ඇඳුම් පැළඳුම් නිවාස වගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී මේ පරිසරයේ සුලිතභාවය පිඳිලා යනවා. පරිසරයේ සුලිතභාවය ඇති වෙලා යනවා. ඒක එහෙම වෙන්නේ මිනිසා අසීමිත ආකාරයට පරිසරය භාවිතා කරන්න පෙළඹෙනවා තමන්ගේ මේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා. එතකොට ප්‍රධානම පාරිසරික තුලිතතාවයේ බිඳ වැටීමට බලපාන ප්‍රධාන හේතුවක් තමයි මිනිසාගේ මූලික අවශ්‍යතා. ඉටු කර ගැනීමේදී ඔන්න මේ පාරිසරික තුලිතතාවය බිඳ වැටීමට හේතු. පාරිසරික තුලිතතාවය බිඳ වැටීමට බලපාන ප්‍රධාන හේතුවක් තමයි එතකොට මොකද්ද? කියන්න බලන්න. මිනිසාගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම. මිනිසාගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමේදී ඔන්න පාරිසරික තුලිතතාවයේ විදිහට මූලික අවශ්‍යතා තමයි අර මම ඉස්සෙල්ලා කතා කරපු ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස ඒවා තමයි මිනිසාගේ මූලික අවශ්‍යතා. ඊළඟට මිනිසාගේ ගමනාගමන අවශ්‍යතා. ගමනාගමනය සහ පණිවිඩ හුවමාරුව. එතකොට මෙන්න මේ මිනිසාගේ ගමනාගමනය අවශ්‍යතා සහ පණිවිඩ හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියේදී මෙන්න මේ පරිසරයේ තුලිතභාවයට හානි සිද්ධ වෙනවා. ඊට අමතරව වෙනදාම මෙන්න මේ කියන ප්‍රධාන ඒවා මේ මිනිසාගේ මෙන්න මේ අවශ්‍යතා ඉටු කර ගැනීමට යාමේදී පාරිසරික තුලිතතාවයේ බිඳිලා යනවා. නැත්තම් විනාශ වෙනවා. මිනිසාගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට යාමේදී තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ කුෂි කර්මාන්තය ගත්තොත් එහෙම කුෂි කර්මාන්තයේ නියලෙකට මිනිසා විශාල වශයෙන් අපි භාවිතා කරන්නේ පරිසරය. ඒතකොට පරිසරය, භූමිය, පස, ජලය මේවා තමයි කුෂි කර්මාන්තයේදී මිනිසා මූලික වශයෙන් යොදා ගන්න සාධක. එතකොට මේවා අපි භාවිතා කරනකොට මිනිස්සු අතීතයේ ඉඳලා නැත්නම් දඩයන් යුගයේ ඉඳලා වර්තමානයට එනකොට මිනිසා ක්‍රමානුකූලව
ජනසංඛ්‍යාවේ වර්ධනයක් ඇති වෙනවා. ඒතකොට ජනසංඛ්‍යාවේ වර්ධනය ඉහළ යනකොට මිනිසාගේ අවශ්‍යතාත් වෙනස් වෙන්න පටන් ගන්නවා. මුල් කාලයේදී මිනිසා සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරාට වර්තමාන කාලේ වලට මිනිසාට තියෙනවා අසීමිත අවශ්‍යතා කොටසක් ඇති. මේවා සම්පූර්ණ කරගන්න යනකොට පරිසරයේ තියෙන සම්පත් භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒකට මේ සම්පත් භාවිතා කිරීමේදී පරිසරයේ තියෙන සම්පත් භාවිතා කිරීමේදී මිනිසා ඒවා නැවත තවත් කෙනෙකුට භාවිතා කරන්න ඉතුරු කරනවද නැද්ද කියන එක කියන්නේ හිතන්නේ නැහැ. එදිනෙදා තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා තමයි බලන්නේ. එතකොට අර සමහර වෙලාවට පරිසරයේ තියෙන ඇතැම් සම්පත් අපි කතා කරන ජීවී කොටස් වෙන්න පුළුවන්, අජීවී කොටස් වෙන්න පුළුවන්. අපිට නොදැනීම පරිසරයෙන් අතුරුදහන් වෙන්න පුළුවන්. නැති වෙලා යන්න පුළුවන්. එහෙම වුණාම අන්න එක කොටසක් පරිසරයේදී අඩු වෙනවා. මිනිසා මෙන්න මේ මූලික අවශ්‍යතා මොකක් හරි අපි කියොත් නිවාස ආහාර වගේම නිවාස ඉදි කරගන්න යෑමේදී මිනිසා නිවාසයක් ඉදි කිරීමේදී පරිසරයේ සම්පත් ගොඩක් භාවිතා කරන භූමිය ප්‍රමුඛයි. ඊට පස්සේ නිවාසය ඉදි කරගන්න ගොඩක් සම්පත් භාවිතා කරනවා. ඒතකොට ඒවා භාවිතා කරනකොට සමහර විට නැවත ඒවා පරිසරයට ආපහු ලැබෙන්නේ නැහැ. ඒවා භාවිතායෙන් අවසන් වෙනවා. ඒතකොට ඒ සම්පත් පරිසරයෙන් විනාශ වෙලා යන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් ඒ හැම අවශ්‍යතාවයක්ම ඉටු කර ගැනීමේදී පරිසරයේ සම්පත් නොදැනීම විනාශ වෙලා යන්න පුළුවන්. ඊළඟට ගමනාගමන පහසුකම් කියලා කිව්වම අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ දැන් ගත්තොත් එහෙම යටිතල පහසුකම්. මාර්ග ඉදි කිරීම නේද? මිනිසා ප්‍රදේශයකින් ප්‍රදේශයකට ගමන් කරන්න මාර්ගයක් ඉදි කරනවා නම් එතනදී භාවිතා කරන භූමිය. ඊළඟට මේ මාර්ගය ඉදි කර ගැනීමේදී ඒවට තියෙන ශාක ප්‍රජාව, සත්ත්ව ප්‍රජාව, ජෛව විවිධත්වය මේව නැති වෙලා යන්න පුළුවන්. ඒතකොට පරිසරයේ අත්‍යවශ්‍යම සාධකයක් තමයි ජෛව විවිධත්වය කියලා. ජෛව විවිධත්වයේ ආරක්ෂා වෙන්නේ නැතුව විනාශ වෙලා ගියොත් එතෙන්දී අර පරිසරයේ තියෙන තුලිතභාවයට හානි පැමිණෙනවා. ඊළඟට පණිවිඩ හුවමාරු, පෙළහෙළදාම් ඒ වගේ කටයුතු වලදීත් මේ පරිසරයේ තුලිතතාවය විනාශ වෙලා යන්න පුළුවන්, නැති වෙලා යන්න පුළුවන්. එතකොට මෙන්න මේව තමයි ප්‍රධාන වශයෙන් පාරිසරික තුලිතතාවයේ බිඳ වැටීමට බලපාන හේතු විදිහට සඳහන් කරන්න පුළුවන්. එතකොට අතීතයේ මිනිසා සාම්ප්‍රදායික කෘෂිකර්මයේ සිදු කරා. ඒ සිදු කරනකොට මිනිසා භාවිතා කරා කියලා කියනවා ශාස්ත්‍රමාරු භෝග වගාව. එතෙන්දී ඒ මිනිස්සු භෝග වගා කරනකොට භූමිය භාවිතා කරනවනේ. එතකොට මේ භාවිතා කරන භූමිය මේ අවුරුද්දේ භාවිතා කරන ඊට පස්සේ ඊළඟට අල්ලපු කොටස තමයි නැවත භාවිතයට ගන්න. මේ විදිහට සමහර වෙලාවට අවුරුදු 4ක් විතර යනකොට විශාල භූමි ප්‍රදේශයක වගා කරනවා. හැබැයි මුලින් වගා කරපු කොටස වගා කරන්නේ නැහැ. ඒ කොටස ඉතුරු කරමින් ටිකෙන් ටික ක්‍රමානුකූලව තමයි වගා කරන්නේ. ඊට පස්සේ අවුරුදු 4කට පස්සේ නැවත මුලින් වගා කරපු භූමියේ තමයි සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ දෙන ගොවියෝ අතීතයේදී වගා කටයුතු සිදු කරේ. එතකොට විශාල භූමියක් අර එතෙන්දී භාවිතා කරා වුණාට නැවත අර ඉතුරු කිරීම අවුරුදු 4ක් වගේ කාලයක් තුළ අර භූමියක් අත්හැරලා තියෙන භූමිය නැවත කලින් තිබුණු තත්ත්වයට යථා තත්ත්වයටපත් වෙලා තියෙනවා. එතකොට භූමියට අර කුෂිකර්මාස්තයේ යෙදුනට භූමියට විශාල වශයෙන් හානි සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට මේ සාම්ප්‍රදායික කුෂිකර්මාස්තයේදී මිනිසා භාවිතා කරලා සාම්ප්‍රදායික ක්‍රමවේද සත්තු භෝගයට සිද්ධ වෙන හානි නම් ඒවා අවම කරගන්න භාවිතා කරේ සාම්ප්‍රදායික ක්‍රම. ඒකට වර්තමානයේදී මිනිසා මේවා සදා භාවිතා කරන්නේ රසායනික පොහොර වර්ග නේද කුමිනාශක ඒ වගේ දේවල් භාවිතා කරනවා. ඒත් මේ වගේ දේවල් විශාල වශයෙන් පරිසරයට මුදා හැරීම තුළ පරිසරයේ තියෙන අර පරිසරයට හිතකර සතුන් වගේම අහිතකර සතුනුත් විනාශ වෙන්න පුළුවන්. එතකොට තමයි අර ජෛව විවිධත්වයට හානි පැමිණෙන්නේ. ජෛව විවිධත්වයට හානි පැමිණෙනවා කියන්නේ පාරිසරික තුලිතතාවය පිද වැටීමට එක හේතුවක් වෙනවා කියන එක. එතකොට ඔය විදිහට තමයි මේ මිනිසා කරන මේ ක්‍රියාකාරකම් තුලින් ඍජුව හෝ වක්‍රව පරිසරයේ සමතුලිතතාවයේ බිඳ වැටීමට උදව් වෙන්නේ නැත්නම් සමතුලිතතාවයේ බිඳ වැටීමට හේතු බවට පත් වෙන්නේ. එතකොට කුෂිකර්මාන්තය දැන් ඔය ඔයගොල්ලෝ දකින්න නැති ඊයේ පෙරේද එහෙම ඔය නිවුස් වලට එහෙම පෙන්නවා මේ පොහොර නිසා කුමිනාශක නිසා රසායනික දේවල් භාවිතා කිරීම නිසා පරිසරයට සිදුවන හානිය අවම කරගන්න විවිධ ක්‍රියාමාර්ග අරගන්නවා. නමුත් මිනිසා හුරු වෙලා තියෙන්නේ බොහොම ඉක්මනින් පරදාව ලබා ගන්න ක්‍රමවලට නැත්නම් ඉක්මන් ක්‍රමවේදයන් වලට. ඒකට මේක ඇති වෙන්නේ කාර්මික විප්ලවයෙන් පස්සේ.
ලෝකේ කාර්මික විප්ලවයක් සිද්ධ වෙනවා. මුලින් මිනිසා සාම්ප්‍රදායික කුෂ්කර්මාන්තයෙන් නියලුණාට පසු කාලීනව අනව බීජ වර්ග, නව භෝග වර්ග, අඩු කාලයකදී වැඩි අස්වැන්නක් ලබා ගන්නා බීජ වර්ග හඳුන්වලා දෙනවා. ජාන තාක්ෂණය එනවා. මෙන්න මේවා නිසා අර සාම්ප්‍රදායික කුෂ්කර්මාන්තයේ පිරිහිලා පරිසරයට හානි කර ආකාරයට මිනිසාගේ වැඩි වෙන අවශ්‍යතා සපුරා ගන්න බොහොම ඉක්මනින් අර කියන පරිසරයේ සම්පත් යොදා ගන්න පෙළඹීම තුළ තමයි මේ පාරිසරික තුරිතභාවයට හානි පැමිණිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ පාරිසරික තුරිතභාවයට හානි පැමිණිලා තියෙන ආකාරය ගත්තොත් එහෙම මේ අසන්තුලිතතාවයට බලපාන හේතු විදිහට අපි කතා කරනවා සම්පත් අධිපරිභෝජනය. එක හේතුවක්. පාරිසරික අසන්තුලිතතාවය සඳහා බලපාන ප්‍රධාන හේතුවක් තමයි සම්පත් අධිපරිභෝජනය. මේ අධිපරිභෝජනය කියලා කතා කරන්නේ භාවිතා කරන සම්පත් අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් භාවිතා කිරීම. සම්පත් අධිපරිභෝජනය. පරිසරයේ තියෙන සම්පත් අසීමිත ආකාරයෙන් භාවිතා කරනවා. අවශ්‍ය ප්‍රමාණයට වැඩි තමන්ට ඕනෑ ප්‍රමාණයට වඩා වැඩියෙන් භාවිතයට ගන්න. අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් භාවිතා කරන සම්පත් කියලා ගත්තම අපිට මිනිස්සාගේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය භාවිතා කරන ඕනෑම දෙයක් අපිට සම්පතක් විදිහට ගන්න පුළුවන්. ජලය වෙන්න පුළුවන්, පස වෙන්න පුළුවන්. ඒවත් සම්පත්. සූර්යාලෝකයේ ගත්තොත් සූර්යාලෝකයේ සම්පතක්. වනාන්තර සම්පතක් විදිහට. ඒ කියන්නේ මිනිස්සාගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භාවිතා කරන මේ පරිසරයේ තියෙන ජීවී හෝ අජීවී ඕනෑම සංරචකයක් සම්පතක් බවට පත් කරගන්න පුළුවන්. අතීතයේදී සම්පත් විදිහට මිනිසා භාවිතා නොකර දේවල් වර්තමානයේදී සම්පත් විදිහට මිනිසුන්ට වැදගත් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේවා අධිපරිභෝජනෙට පෙළඹෙනවා මිනිස්සු. ජලය භාවිත අපි එක උදාහරණයක් කතා කරොත් එහෙම ජලය අපි උදාහරණ ගන්නවා. ජලය සාමාන්‍යයෙන් අපි දන්නවා පෘථිවි තලයේ ජලයේ තියෙන 71ක් සම්පූර්ණයෙන්ම ගත්තොත් ගොඩබිම් 129යි තියෙන්නේ 71ක් ජලයේ තියෙනවා. ඒ ජලය 71 ගත්තොත් එහෙම ඒකෙන් වැඩිපුර තියෙන්නේ අපිට මිනිස් පරිභෝජනයට නුසුදුසු ජලය. නුසුදුසුයි කියලා කියන්නේ සාගර ලවණ මිශ්‍ර ජලය. සාගරවල තමයි ජල සම්පතේ වැඩි ප්‍රමාණයක් එකතු වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි කතා කරොත් එහෙම දල වශයෙන් කිව්වොත් 97ක් තියෙන සාගර ජලය. නැත්නම් ලවණ මිශ්‍ර ජලය අපිට හම්බ වෙන්නේ 3ක් තමයි මිරිදිය ජලයේ විදිහට හම්බ වෙන්නේ. මේ මිරිදිය 3ක් තියෙන ජලයනොත් 1ක් තමයි මිනිසාට ප්‍රයෝජනෙට ගත හැකි ජලයේ විදිහට අපිට හම්බ වෙන්නේ. එතකොට ජලයේ කොයිතරම් තිබුණත් ජලය සත්‍යතක් බවට පත් වෙලා තියෙන මොකද ජලයේ කොච්චර තිබුණත් මිනිස් පරිභෝජනීය සඳහා මිනිස් කටයුතු සඳහා වැදගත් වෙන ජල පරිමාව අපිට හම්බ වෙන්නේ 101යි. මේ 101ක් තියෙන ජල කොටස් සමහර වෙලාවට අපිට සුචිවම ලබා ගන්න බෑ. භූගත කොටස් විදිහට පාසු ජලයේ විදිහට අපිට හම්බ වෙනවා. ජල වාෂ්ප විදිහට පරිසරයේදී අපිට මේ ජල අංශු හම්බ වෙනවා. ජල වාෂ්ප විදිහට පාසු ජලයේ මිශ්‍ර වෙලා තියෙන ජලයේ විදිහට භූගත ජලයේ විදිහට ඊළඟට වැව් හා ගංගාවල තියෙන විල්වල වගේ තියෙන ඒ වගේ එකතු වෙලා තියෙන ජලයේ විදිහට මේ ජලය අපිට ලැබෙන්නේ. ඒකෙන් මිනිසාගේ පරිභෝජන සඳහා භාවිතා කරන්නේ ඉතාම අඩු කොටසක්. සුළු කොටසක් තමයි මිනිස් පරිභෝජනයට සුදුසු වෙන්නේ. ඒතකොට ඒ ජලය අපි බලන්න උදාහරණයක් විදිහට ගන්නකොට ඒ ජලය මිනිසා භාවිතා කරනවා අපිට ලංකාව වගේ රටවල් වල ජලය ඕන තරම් තියෙනවා භූගතව ගන්න පුළුවන්. එහෙම නැත්නම් නල මාර්ගයෙන් ජලය ලැබෙනවා. ඒ නිසා ජලය පිළිබඳව ලොකු ගැටලුවක් තාම නැහැ මිනිස්සුන්ට. හැබැයි ලෝකයේ ඇතැම් රටවල් ජලය මිලදී ගන්නවා භාවිතා කරන්න. වෙනත් රටවලින් ජලය මිලදී ගන්නවා පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කරන. අනිත් දේවල් වලට පිරිසිදු කරපු ජලය ඒගොල්ලෝ භාවිතා කරනවා. ඒ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මෑත පෙරදිග රටවල්. මේවායේ ජලය ලැබෙන්නේ ඒගොල්ලන්ට තියෙන තෙල් කෙස් වලින් විදිහට ඒවා ඒ තෙල් කෙස් වලින් ලබා ගන්නා මුදලින් තමයි ජලය මිලදී ගන්න. එතකොට එතෙන්දී ඒ රටවල් වලට ජලයේ වටිනා සම්පතක් බවට පත් වෙනවා. දැන් අපිට ජලය ඔහේ ඕන තැනකින් ලබා ගන්න පුළුවන් නිසා ජලය ඒ තරම් වටින සම්පතක් බවට පත් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව වගේ රටවල් වලට තාමත්. හැබැයි අනාගතයේදී මේ තත්ත්වය මේ ජලය පරිභෝජනය කරන විදිහට මේ විනාශ කරන විදිහට එහෙම වෙන්න
පුළුවන් අනාගතයේදී. හැබැයි එතකොට ඔන්න ඒක සම්පතක් බවට පත්වෙච්ච රටවල් තියෙනවා ජලය. ඒ වගේ මේ සම්පත්වල අධිපරිභෝජන නිසා අනාගතයේදී හිඟ සම්පතක් බවට පත් වෙන්න පුළුවන්. මෙන්න මේ අධිපරිභෝජනය නිසා පරිසර අසන්තුලිතතාවයක් ඇති වෙන්න පුළුවන් සම්පත් භාවිතා කරන නිසා. ඊළඟට කියනවා අවිධිමත් සංවර්ධන ක්‍රියාවලිය නිසා විධිමත් ආකාරයට නොවන සංවර්ධන ක්‍රියාවලිය තිබෙනවා. අවිධිමත් සංවර්ධන ක්‍රියාවලිය අවිධිමත් සංවර්ධන ක්‍රියාවලිය කියලා අපි කතා කරන්නේ විධිමත් ආකාර නැත්නම් ක්‍රමානුකූල ආකාරයට සැලැස්මක් නැතුව සැලැස්මකින් තොරව කරන සංවර්ධන කටයුතු නිසා ඔන්න සම්පත් විනාශ වෙන්න පුළුවන්. සැලැස්මකින් තොරව මාර්ගයක් ඉදි කරනවා නම් එහෙමත් නැත්නම් සැලැස්මකින් තොරව ජල ව්‍යාපෘතියක් සිදු කරනවා නම් ඔන්න සම්පත් විනාශ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජල ව්‍යාපෘතියක් ඇති කිරීම වර්ධන ක්‍රියාවලිය එක අංගයක්. අපි මේ ඉස්සෙල්ලා පාඩමේදී සංවර්ධනය කියන්නේ මොකද්ද කියලා කතා කරලා. එතකොට එතෙන්දී අපි ගත්තොත් එහෙනම් මාර්ග පද්ධතියක් ඉදි කරන එක නැත්නම් යටිතල පහසුකම් දියුණු කරන එක සංවර්ධනයේ එක අංගයක්. හැබැයි මාර්ග ඉදිකිරීමේදී පරිසරයේ තියෙන ශාක සම්පත පස මේවා අසීමිත විදිහට විනාශ කරලා දානවා නම් නැත්නම් ඉවක් බවක් නැතුව විනාශ කරනවා නම් සැලසුමකින් තොරව විනාශ කරලා දානවා නම් අයින් කරලා දානවා නම් ඒක පරිසර අසන්තුලිතභාවයට බලපාන තවත් හේතුවක් බවට පත් වෙනවා. ඊළඟට අපි ගත්තාම අධික ඉන්ධන දහනය. අධික ඉන්ධන දහනය. අධික ඉන්ධන දහනය. එතකොට මේකත් ඉන්ධන භාවිතා කරලා කරන ක්‍රියාවලි ගොඩක් අපිට හම්බ වෙන වර්තමානයේදී ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් ඔයගොල්ලෝ දන්නේ ඉන්ධන භාවිතා කරන්නේ වාහන ගමනාගමනය සඳහා ඉන්ධන භාවිතා කරනවා. ඊට අමතරව කර්මාන්තශාලාවල යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමේදී ඉන්ධන භාවිතා කරනවා නේද? ලෝකේ ඉන්ධන අවශ්‍යතාවය දිනින් දින ඉහළ යනවා. එතකොට ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වුණත් ඉන්ධන භාවිතා කිරීමේදී ඉහළ අගයක් ගන්න ඉන්ධන භාවිතා කරන පිරිස. එතකොට වාහන වුණත් දැන් බලන්නකෝ අපේ ගෙවල් ගත්තොත් එහෙනම් අපේ හැම ගෙදරකටම අඩුම ගානේ මෝටර් සයිකලයක් හරි තියෙනවා. එතකොට මේ සඳහා ඉන්ධන භාවිතා කරනවා. දවසට ඕක කීප වාරයක් එහි කියොත් එතෙන්දී ඉන්ධන භාවිතා කරනකොට මේ අධික ඉන්ධන භාවිතා කිරීමක් සිද්ධ වෙනවා. අධික විදිහට ඉන්ධන භාවිතා කිරීම තුලත් පරිසරයට මුදා හරිනවා. පරිසරයට අහිතකර වායු වර්ග දහනයේදී පරිසරයට අහිතකර වායු තමයි පරිසරයට එකතු වෙන්නේ. දැන් අර පහුගිය කාලේ ඕගොල්ලන්ට මතක ඇති මුල් කාලේදී කොරෝනා හැදුණු මුල් කාලේදී වාහන ගමනාගමනේ නැත්නම් සංචරණ සීමා නතර කර තිබා ලෝකේ බොහෝ රටවල්. එතකොට පරිසරය ඒ කාලය තුළදී පරිසරය ඊටාම පිරිසිදුව පැවතුණා. කියන වාහන ගමනාගමනේ නතර කරපු නිසා කර්මාන්තශාලාවල ක්‍රියාවලිය නතර කරන්න සිද්ධ වෙච්ච නිසා ඒ කාලේදී පරිසරය හොඳ දර්ශනීය පරිසරයක්. සමහර වෙලාවට අවුරුදු ගණනකින් අහස නොපෙනෙනු රටවල් වලට අහස පෙනෙන්න පටන් ගත්තා කියලා කියන. එතකොට අර ඉන්ධන දහනයේදී පරිසරයට මුදා හැරපු වායුව මුදා හැරලා තියෙන නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් ඒ වගේ වායු නිසා පරිසරය අසීමිත ආකාරයට විනාශ වෙලා තිබුණා. එතකොට මේ අහිතකර වායු වර්ග පරිසරයට මුදා හැරීම තුළ පරිසරයේ තියෙන ඇතැම් ශාක වර්ග වෙන්න පුළුවන්, ඇතැම් සත්ත්ව කොටස් වෙන්න පුළුවන් පරිසරයෙන් වඳ වෙලා යනවා. මේගොල්ලෝ පරිසරයට අවශ්‍ය කොටස් වෙන්න පුළුවන්. මේවා ඇතැම් අතීතයේ ඉඳලා වර්තමානයේ එනකොට විවිධ ශාක හා සත්ත්ව කොටස් අපිට අහිමි වෙලා තියෙනවා. එතකොට මේවා ඍජුව හෝ වක්‍රව මේ අධික ඉන්ධන දහනය පරිසරය විනාශ කරන්න, පරිසරයේ සමතුලිතභාවය බිඳ වැටීමට හේතුවක් වෙලා තියෙනවා. ඊළඟට කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය.
කුසි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම නිසාත් මේ පරිසරයේ තුලිතභාවය බිඳ වැටෙනවා නේද? කුසි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම තුල පරිසරයට අපි එකතු කරනවා අපි වගාවන් කරනවා. අපි වල ශ්‍රී ලංකාව කියලා කියන්නේ කුෂිකාර්මික රටක්නේ. එතකොට මේ කුෂිකාර්මාන්තයේ යෙදෙන පිරිස වැඩි. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එimhe ශ්‍රී ලංකාවේ මුළු ජනසංඛ්‍යාව තුළ ඉන්න ශ්‍රම බලකාය කියලා වැඩ කරන ජන කොටසක් ඉන්න. සාමාන්‍යයෙන් අපි ගත්තොත් අවුරුදු 15ත් 59ත් අතර පිරිස අයිති වෙනවා මේ ශ්‍රම බලකායට. මේ ශ්‍රම බලකායෙන් 131ක් වගේ පිරිසක් යෙදෙන්නේ කුෂිකර්මාන්තයේ. එතකොට මේ කුෂිකර්මාන්තයේ 131ක් වගේ පිරිසක් නියැලෙන නිසා වැඩි පිරිසක් නේද? වැඩි ජනසංඛ්‍යාවෙන් 100ක් ගත්ත 131 දෙනෙක්ම කුෂිකාර්මික කටයුතු වල තමයි නියැලෙන්නේ. එතකොට මේ කුෂිකාර්මික කටයුතු වල නියැලෙනකොට ඒ වගේ නිවැරදි ආදායමක් ලබා ගන්න නම් නිවැරදි ආකාරයට ඵලදාව ලබා ගන්න නම් බොහෝ විට අපේ අය පෙළඹෙලා ඉන්න අර සාම්ප්‍රදායික කුෂිකර්මාන්තයෙන් බැහැර වෙලා මේ කෘෂි රසායනික වගේ දේවල් භාවිතා කරලා තමයි වගාවේ ඵලදාවන් ආදායම නේද තමන්ගේ ආර්ථිකය දියුණු කරගන්න උත්සාහ කරන්නේ. ඒකෝර මේ වගේ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම තුළ පරිසරයට විශාල වශයෙන් මිනිසාට දැනෙන්න හෝ නොදැනෙන්න හානි සිද්ධ වෙනවා. එතකොට මෙතෙන්දී කෘෂි රසායනික අපි කතා කරපු උදාහරණයක් විදිහට කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම තුළ අද මේ වර්තමානයේ වෙනකොට පරිසරයේ ජීවත් වෙන ඇතැම් සතුන් වද වෙලා ගිහිල්ලා තියෙනවා නේද? විශේෂයෙන් අපි ගත්තොත් එහෙම වී වගාවේදී මිනිසා යොදනවා වී වගාවට එනවා පොඩි කාලේ මේ පණු වංගෙන් හානි සිද්ධ වෙනවා. එතන මේ පණුව විනාශ කරන්න පරිසරයට කියන්නේ අපි වී වගාවට යොදනවා කෘෂි රසායනික ද්‍රව්‍ය කෘමිනාශක. එතකොට මේ යොදන කෘමිනාශක නිසා අර පණුව විනාශ වෙනවා. එතකොට මේ පණුව ආහාරයට ගන්න පරිසරයට හිතකාමී සතුන් ඉන්නවා. කොක්කු වගේ සත්තු වෙන්න පුළුවන්, වෙනත් චූටි පක්ෂීන් වෙන්න පුළුවන්, බත්කූර වගේ සත්තු වෙන්න පුළුවන්. මේ සත්තු අර කෘෂි රසායනික යොදපු පණුව ආහාරයට ගත්තා මේ සත්තු ඉබේම මැරිලා යනවා. ඒකෝර මේගොල්ලෝ පරිසරයට හිතකරයි. හිතකර සත්ත්ව කොටස පරිසරයෙන් වඳ වෙලා යනවා. එතකොට ඒ සත්තු නැති වෙනවා කියලා කියන්නේ ඒ වගේ දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයකට ගන්න පුළුවන් තව ඇටි කුකුලා ආහාරයට ගන්නේ ගොළු බෙල්ලෝ නේද? එතකොට ඇටි කුකුලා වගේ සත්තු අර වගේ දේවලුත් ආහාරයට ගන්න මාංශභක්ෂක සතෙක් ඇටි කුකුලා කියලා කියන්නේ. එතකොට ඒ වගේ සත්තු ආහාරයට අරගත්තාම මොකද වෙන්නේ? ඒ ඇටි කුකුලා වගේ පක්ෂීන් නුත් පරිසරයෙන් වඳ වෙලා යන්න පුළුවන්. එහෙම වුණාම මේ පක්ෂීන් වඳ වෙලා ගියාම අර පරිසරයට අහිත කර නැත්නම් විශාල වශයෙන් පරිසරයට හානි කරන ගොළු බෙල්ලෝ වගේ සත්ත්ව ගහණයන් පරිසරයේ වැඩි වෙනවා. අන්න ජෛව පරිසරයේ තුලිතතාවය එතනදී බිඳ වැටිලා තියෙනවා. එතකොට ජෛව පරිසරයේ තුලිතතාවය බිඳ වැටීම තුළ ඔන්න පරිසර අසන්තුලිතතාවය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අපි කුෂිකර්මාන්තයේදී භාවිතා කරනවා කෘෂි රසායනික ද්‍රව්‍ය පසබුරුල් කිරීමට වල් වර්ධනය සඳහා ඒ වගේ දේවල් සඳහා භාවිතා කරනවා. එතකොට එතෙන්දී පස්සට හිතකර ඔය ගැඩවිල්ලා වගේ පාංශ හිතකර සතුන් විනාශ වෙලා යන්න පුළුවන් පසබුරුල් කිරීමට උදව් කරන මිනිසාට ගොවියාට හිතකර සතෙක් විදිහට තමයි මේ වගේ සත්තු අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒ සත්තු පරිසරයෙන් මේ වෙනකොට වඳ වෙලා ගිහිල්ලා තියෙනවා. අන්න පරිසර අසන්තුලිතතාවය ඇති වෙන්න කෘෂි රසායනික ද්‍රව්‍ය ඍජුව හෝ වක්‍රව දායක වෙනවා. ඊට අමතරව ගත්තාම වන විනාශය අපිට ගන්න පුළුවන්. වනාන්තර විනාශ කිරීම එතකොට වන විනාශය තුළිනුත් පාරිසරික තුලිතතාවය බිඳ වැටෙනවා. වනාන්තර මොනවද අපි විනාශ කරන්නේ? මොන වගේ ක්‍රියාවලිය සඳහාද වනාන්තර භාවිතයට ගන්නේ? හේන් වගාව සඳහා. ඔව් හේන් වගාවට භාවිතා කරනවා. ඊළඟට රටේ සිද්ධ වෙන විවිධ සංවර්ධන ක්‍රියාවලීන් සඳහා විවිධ වූ සමහරට මාර්ග ඉදි කරන්න වෙන්න පුළුවන්, කර්මාන්තශාලාවක් ඉදි කරන්න වෙන්න පුළුවන් නේද? ගොඩනැගිලි ඉදි කරන්න වෙන්න පුළුවන්. මේ ඕනෑම ක්‍රියාවලියකට වනාන්තර තියෙන ප්‍රදේශයක් විනාශ කරන්න පුළුවන්. මේ වනාන්තර විනාශ වීම තුළ ප්‍රධාන වශයෙන් ජල සම්පතට හානි සිද්ධ වෙන්න පුළුවන්. ජල සම්පත විනාශ වෙන්න පුළුවන්. එතකොට අපි දන්නවනේ ශාක තමයි ජල සම්පත ආරක්ෂා කරගන්න ඍජුවම උදව් වෙන්නේ. ශාකවල තියෙන වනගහණිය වැඩි වෙනව නම් ජල සම්පත හොඳින් ආරක්ෂා කරගන්න පුළුවන්. එතකොට
ඔන්න වනාන්තර විනාශ වීම තුල සමහර වෙලාවට පරිසරයේ තියෙන ඇතැම් ශාක වර්ග මේ වෙනකොට ලෝකේ නැති වෙලාම ගිහිල්ලා තියෙනවා. එතකොට මේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා අර අපි ඉහතින් කතා කරපු අවිධිමත් සංවර්ධන ක්‍රියාවලිය විශේෂයෙන් ගත්තොත් එහෙම අවිධිමත් සංවර්ධන ක්‍රියාවලින් සඳහා මේ කියන දේවල් වනාන්තර භාවිතයට ගැනීම තුල වන විනාශය තුල පරිසරයේ තුලිතතාවය බිඳ වැටෙන්න පුළුවන්. එතකොට මේ පරිසරයේ තුලිතතාවය බිඳ වැටීම නිසා අසන්තුලිත පරිසරයක් අපිට නිර්මාණය වෙන්න පුළුවන්. ඇතැම් දේවල් පරිසරයේ වැඩි වෙලා අහිතකර දේවල් පරිසරයේ වැඩි වෙලා හිතකර දේවල් පරිසරයෙන් අඩු වෙලා ගියොත් ඒක මිනිස්සාට හානිකර තත්ත්වයක්. ඊළඟට අපි කතා කරනවා පහත් බිම් ගොඩ කිරීම. දැන් පහත් බිම් ගොඩ කරනවා. පහත් බිම් කියලා අපි කතා කරන්නේ ජලය එක්රැස් වෙන ස්ථාන පහත් බිමක්. ඒ කියන්නේ උස් බිම් වලට අපිට ගන්න පුළුවන් කඳු වගේ දේවල් උස් බිමක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ථානුවක් ගන්න පුළුවන් උස් බිමක් විතර. පහත් බිම් කියලා කියන්නේ ජලය පහළට බැස යන ස්ථාන මිනිස්සු ගොඩ කරන්න පුළුවන්. ජලය පහළට බැස යන ස්ථාන ගොඩ කරනවා කියන්නේ මේවා පුරවලා සමහර විට ඉදි කරන්න පුළුවන් මේගොල්ල ගොඩනැගිලි ඉදි කරන්න පුළුවන්. කර්මාන්ත ශාලා ඉදි කරන්න පුළුවන්. මොකද භූමිය අපි කිව්වා මිනිසා මේ ජනසංඛ්‍යාව ටිකෙන් ටික වැඩි වෙනවා. මිනිස් අවශ්‍යතා වැඩි වෙනවා. හැබැයි භූමිය කියන එක වර්ධනය වෙන්නේ නෑ. කලින් තිබුණු භූමියම තමයි මිනිස්සු වැඩි වුණාට භාවිතයට ගන්න සිද්ධ වෙන්නේ. ඒකට භාවිතයට ගන්න තියෙන භූමියේ ඉඩකඩ අඩු වෙනකොට මිනිසා මේ වගේ පහත් බිම් ගොඩ කිරීම වගේ ක්‍රියාවලීන් වලට යොමු වෙනවා. ඒතකොට සමහර වෙලාවට මේ පහත් බිම කියලා අපි දකින්නේ කුඹුරු වෙන්න පුළුවන්. කුඹුරු වගා කරන කුඹුරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැව් වාසිත පරිසරයක් වෙන්න පුළුවන්. මේ බිම් ගොඩ කරලා මේගොල්ල අපි හිතමු ගොඩනැගිල්ලක් ඉදි කරනවා කියලා. එතකොට මේ බිම් ගොඩ කරපුවාම ජලයේ ගලාගෙන යන මාර්ග අවහිර වෙනවා. එතකොට ජලයේ ගලාගෙන යන මාර්ග අවහිර වීම තුළ සමහර විට දැන් අපි ওই වර්තමානයේ මුහුණ දෙන ගම් වතුර වගේ දේවල් වලට ඊළඟ නායන යෑම වගේ මිනිසාට ඉතාම හානිකර ස්වභාවික උපද්‍රව වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අපි නොහිතන ආකාරයට. එතකොට ඒ වගේ දේවල් පරිසරය තුළ ක්‍රියාත්මක වීම තුළ පාරිසරික සමතුලිතතාවයේ බිඳලා යනවා නැත්නම් පාරිසරික අසන්තුලිතභාවය ගොඩනගෙන්න පුළුවන්. ඊට අමතරව ගත්තාම අවිධිමත් භූමි පරිහරණය. මිනිසා විධිමත් නොවන ආකාරයට භූමිය පරිහරණය කිරීම. ඔයගොල්ලෝ දකින්නදී ඊපෙරද පෙන්නනවා මේ නිවුස් වලට පෙන්නනවා අධිවේගී මාර්ගයක් ඉදි කරන්න යනකොට ඉදි කිරීමට යාමේදී ඒ ප්‍රදේශයේ නොසුදුසු ප්‍රදේශයක් ඒ සඳහා තෝරාගෙන තිබු නිසා ඊට පහළින් හිටපු මිනිස්සුන්ට ගම් වතුර තර්ජන වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මිනිස්සුන්ගේ ගෙවල් යට වෙලා දින ගණනක් ඒ මිනිස්සු අපහසුතාවයට පත් වුණා. එතකොට ඒ අවිධිමත් ආකාරයට විධිමත් ආකාරයට නොවන විධිමත් ආකාරයට නොවි භූමිය පරිහරණය කිරීම නිසා තමයි මිනිස්සාට ඒ වගේ ගැටලු වලට මුහුණ දෙන්නේ. එතකොට දැන් එතනදී පාරිසරික සමතුලිතතාවයේ බිඳ වැටිලා තියෙනවා නේද? මිනිසා සාමාන්‍ය ගෙපු ජීවිතය නැත්නම් සාමාන්‍ය ඉදින්දා තමන්ගේ කරගෙන ගිය කටයුතු වෙනස් කරන්න සිද්ධ වුණා දින ගණනාවකට. සමභාවයේ විනාශ වෙන ඒ ගම් වතුර ගැලීම තුළ වෙනස් වෙන්නේ නැත්නම් මූණ දෙන්නේ මිනිසා නම් කොහොම හරි තේරෙයි. ඒතකොට පරිසරයේ ජීවත් වෙන සත්ත්ව කොටස් වලට මොකද වෙන්නේ? ඒ සතුනුත් පරිසරයෙන් නැති වෙලා යන්න පුළුවන්. ජෛව විවිධත්වයට හානි සිද්ධ වෙන්න පුළුවන්. සමහර සත්තුන්ට බේරෙන්න පුළුවන්. සමහර සත්තු නිකම්ම විනාශ වෙලා යනවා. ඒ වගේ තත්ත්වයක් ඇති වුණාම. ඒතකොට මෙන්න මේකත් එක හේතුවක් වෙනවා. අවිධිමත් භූමි පරිහරණය නිසා පාරිසරික සුරක්ෂිතතාවය විදිලා යන්න පුළුවන්. පරිසරය විනාශ වෙන්න පුළුවන්. පාරිසරික සුරක්ෂිතතාවයට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඊළඟට අයෝග්‍ය තාක්ෂණී භාවිතා කිරීම. අයෝග්‍ය තාක්ෂණී භාවිතා කිරීම තුල පාරිසරික සුරක්ෂිතතාවය බිඳ වැටෙන්න පුළුවන්. යෝග්‍ය ආකාරයට නුසුදුසු තාක්ෂණයක් ගැලපෙන්නේ නැති තාක්ෂණ ක්‍රමවේද භාවිතා කරනවා. සමහර වෙලාවට ඒ තාක්ෂණේ භාවිතා කිරීම තුළ පරිසරයේ
ජීවී සාධක නැති වෙලා යන්න පුළුවන්. ඇතැම් අජීවී සාධක නැති වෙලා යන්න පුළුවන්. එතකොට ඒ සාධක නැතිවීම තුළ පරිසරයේ සමතුලිතතාවය බිඳ වැටෙනවා නැත්නම් විනාශ වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය අපි කතා කරපු කරුණු ටික තමයි පාරිසරික අසන්තුලිතතාවය සඳහා නැත්නම් අසන්තුලිතභාවයට බලපාන හේතු විදිහට සලකන්නේ. එතකොට මොනවද අපි ආපහු මතක් කරොත් එහෙම පාරිසරික අසන්තුලිතතාවයේ ඇතිවීමට බලපාන හේතු මොනවද කියලා කියන්නකෝ බලන්න. කවුරු හරි එක්කෙනෙක් කතා කරන්නකෝ. සම්පත් අධිපරිභෝජනය, ඔව්. අවිධිමත් සංවර්ධන ක්‍රියාවලී, කියන්නේ. තව කවුරු හරි කියන්නේ. අධික ඉන්ධන දහනය, ඔව්. කෘෂි රසායනික භාවිතය, ඔව් කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය, වන විනාශය, වන විනාශය, පහතින් ගොඩ කිරීම, අවිධිමත් භූමි පරිහරණය, ඔව්. අවිධිමත් භූමි පරිහරණය, තාක්ෂණය භාවිත කිරීම, අයෝග්‍ය තාක්ෂණය භාවිතා කිරීම. එතකොට මෙන්න මේ හේතුන් නිසා පාරිසරික අසන්තුලිතතාවය ඇති වෙන්න පුළුවන්. පරිසරය විනාශ වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ පරිසරයේ විනාශ නොවේ ආරක්ෂා කර ගැනීම තමයි අපි පාරිසරික තුලිතතාවය කියලා කියන්නේ. එතකොට හැම වෙලාවෙම මේ දේවල් භාවිතයට ගන්නේ සංවර්ධනය කියන සාධකය ඉලක්ක කරගැනීමෙන් තමයි පරිසරයේ මිනිසා මේ ක්‍රියාවලින් සඳහා භාවිතා කරන්නේ නේද? මේ කටයුතු සඳහා භාවිතා කරන්නේ සංවර්ධනය කියන ඉලක්කය කරා යන්න. හැබැයි ඒ සංවර්ධනය කරා ගමන් කිරීමේදී පරිසරයේ තියෙන සම්පත් මිනිසාගේ නොසැලකිලිමත් භාවය නිසා ඍජුව හෝ වක්‍රව විනාශ වෙලා ගියොත් ඒක බලපාන්නේ නැවත මිනිසාට. ඒ නිසා තමයි අපි පාරිසරික තුලිතතාවය ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට පාරිසරික තුලිතතාවය ආරක්ෂා කර ගැනීමට නැත්නම් පාරිසරික තුලිතතාවය ආරක්ෂා කරගන්න මොනවද කරන්න ඕන? නැත්නම් ඒවායේ මිනිසාට තියෙන අහිතකර ප්‍රතිඵල ගැන අපි ඊළඟ දවසේ පාඩමෙන් කතා කරමු. දැන් එතකොට අපි ඔය කතා කරපු කොටසේ ඕගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තිබුණාද? මම කරපු පාඩම් කොටස ඕගොල්ලන්ට තේරුණාද? තේරුණා මැඩම්. ගැටලුවක් නැද්ද? ගැටලු නැද්ද? හරි. එහෙමනම් ඔය කොටස නැවත මම කරානේ දැන් අද දවසේදී අපහු ඕගොල්ලෝ ඔය පාඩම ආපස්සරයක් කියව ගන්න. මොකද විභාගෙට ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට පොතේ දීලා තියෙන ඕකට අදාළ ක්‍රියාකාරකමක් ඒ ක්‍රියාකාරකමක් කරලා තියාගන්න. අපි බලමු ඉස්කෝලේ පටන් ගත්තාම ඔය අභ්‍යාස ටික හරි බලන්න පුළුවන් නේ. කරලා තියාගන්න හැමෝම අනිවාර්යයෙන්ම හැමෝගෙම පොත් බලනවා. ඒ නිසා ඊළඟ දවසේ අපි පාඩමේ ඊළඟ කොටසෙන් හම්බ වෙමු. ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන්.